सदा पूजनीय वंदनीय महासंघरत्नें अवसराय श्रद्धा बुद्धि संपन्न कारुणिक पिंवतुनि මේ පින්වත් පිරිසට මේ අවස්ථාවේදී මම මුලින්ම මතක් කරනවා මෙතන ඉඳලා ඊටමත් ඕනකමින් ඔබට වෙහෙස ඇති මහන්සි ඇති නමුත් මේ ටික වෙලාවත් ඊටමත්ම ඕනකමින් තමන්ගේ සිත නොයෙක් අරමුණු වල දුවන්නට නොදී බොහෝම වමනාවෙන් ශ්‍රවණය කරන්නට කියලා මට විශ්වාසයි. එහෙම ඊටමත් ඕනකමින් කන් නතු කරලා සිත අවදි කළා මේ කියන දේශනාව ශ්‍රවණය කළොත් ඔබ ලැබපු මනුෂ්‍ය ජීවිතය ඔබට හිස් නොවන ධර්මඥානයක් පහළ කරගන්න පුළුවනි. පින්වතුනි මම ඔබට පුංචි කතාවක් කියලා දෙන්නම් ඉස්සර වෙලා. අතීතයේ පෙර බරණැස් නුවර මහා ධනස්කන්ධයක් තිබුණු සිටුරු 4 දෙනෙක් හිටියා. ඒ සිටුරු 4 දෙනාටම තරුණ වී සිටු පුත්‍රයෝ 4 දෙනෙකුත් හිටියා. කාලය ගත වීමෙන් පියවරුන්ගෙන් පස්සේ සිටු තනතුරත් ඒ සියලු මහා ධනස්කන්ධයත් අර සිටු පුතු 4 දෙනාට බාර වුණා. මේ 4 දෙනා හරි යාළුවෝ. මේ 4 දෙනා එකට එකතු වෙලා දවසක් කතා කරනවා අපේ දෙමව්පියෝ කලුරිය කළා. නමුත් යහළුවෝ අපිට මහ විශාල ධනයක් හිමි වුණා. අපි මේ ධනය උදව් කරගෙන කුමක් කරමුද කියලා යාළුවෝ කතා කළා. ඒ අතර මේ භෝගයන් මේ සම්පත්තීන් උදව් කරගෙන සුචරිත ධර්මයේ හැසිරීම වටිනවා කියන ටික පෙන්වන්න කිසි කෙනෙක් හිටියේ නැහැ. ඒ යාළුවෝ එක එක දේවල් කතා කළා. අපි මේ ධන්‍ය වියපැහැදම් කළා සුරාපානය කරමු. තව කෙනෙක් කිව්වා අපි සූදු ක්‍රීඩා කරමු. මේ විදිහට අන්තිමට යෝජනාවන් සම්මත වුණා. අපි මේ මුදල් වියදම් කළා පරදාර සේවනය කරමු. ඒක නම් හොඳයි කියලා හැමෝම ඒකට කැමති වුණා. ඉතින් මේ අය 80 කෙලක් ධන සම්පatti උරුම වෙච්ච සිටු පුත්‍රයෝ 4 දෙනා ජීවිතයේ බොහෝ සෙයින්ම කැපකලේ පරදාර සේවනය සඳහා. දෙමව්පියන් විසින් වැඩිහිටියන් විසින් ආරක්ෂා කරන ඒ කාන්තාවන් ඇසුරු කරමින් බොහෝසේ දුෂ්චරිතයේ හැසිරුණා. ඒ වගේම සුරාපානයත් කළා. ඒ වගේම සූදු ක්‍රීඩාත් කළා. මේ විදිහට ජීවත් වෙන්න කාලෙදී අධර්මයේ තුල හැසිරিলা දුෂ්චරිතවත් හැසිරিলা කර්ම අනුරූපව මේ පරලොව ගිහිල්ලා ලෝකුඹු නිරේ උපන්නා. පින්වතුනි මේ ලෝකුඹු නිරේට වැටුනහම හරියට බත් හැලියක් පිනදදා පැහෙන්නේ යම්සේද අන්න ඒ විදිහට පැහැෙනවා. මෙන්න මේ විදිහට ඒ ලෝකුඹු නිරේ වැටුණු මේ නිරිසත්වය 4 දෙනා යට ඉඳන් පැහි උඩේ ඉඳන් පැහි යටට යන්න මනුස්ස ලෝකෙන් අවුරුදු 30000ක් යනවා. ඊට පස්සේ යට ඉඳන් පැහි උඩට එන්න මනුස්ස ලෝකෙන් අවුරුදු 30000ක් යනවා.
මේ වගේ අවුරුදු 60000ක් පුරාවට මේ නිරේ පැහැෙන මේ නිරිසත්වයෝ උඩ මුව විට දක්වා එනකොට ඒගොල්ලන්ට ලෝකයට කියන්නට තමන්ගේ ජීවිතය ගැන කියන්නට අදහස් ටිකක් සිතේ ඇති වුණා. නමුත් ඒ අදහස් ටික කියාගන්න බැරුව 4 දෙනාගෙන්ම ඇහුනේ අක්ෂර 4ක් විතරයි. දුස්ස නාසෝ කියලා. ආපහු නිරේ යටට ගියා. පළවෙනි කෙනාට කියන්න ඕනේ වුණා දුජ්ජීවින් අජීවින්හි යේ සන්තේ න දදම්මහේ විජ්ජමානේසු භෝගේසු දීපං අත්තනා කරෝ. ඒ කියන්නේ අපි දුස්චරිතේ බොහෝ සෙයින් හැසිරුණා. අපි ගාව භවභෝග සම්පත් තිබුණත් අපි දාන ආදී කුසල ධර්මයක් සිද්ධ කළේ නැහැ. අපි ගාව සම්පත්ති තිබිලත් විජ්ජමානේසු භෝගේසු දීපන්න කරෝමි අත්නෝ. ඒ කියන්නේ තමාට අපි අපිට පිහිටක් කරගත්තේ නෑ නේද කියන ටික කියන්න උනා. නමුත් ඒක කියන්න බෑ. දුක් කියන වචනේ කියනකොටම යට ගියා. ඊගව කියනාට කියන්න ඕන උනා සට්ටි වස්ස සහස්සානි නිරේ පච්චමානාන පරිපුන්නානි සබ්බසෝ නිරේ පච්චමානානං කුදාන්තෝ භවිසති. නිරේ පැහැන්නා වූ අපට හරියටම අවුරුදු 60000ක් වෙනවා. අනේ කවදානම් මේ දුකෙන් කෙලවරක් වෙන්නේද කියන ටික කියන්න ඕනේ වුණා. නමුත් ඒක කියාගන්න බැරි වුණා. ඊගාව කෙනාට නාන්තෝ කුතෝ අන්තෝ නාන්තෝ පතිදිස්සති. මේ දුකේ කෙලවරක් වෙන්නේ මේ දුකේ අවසානයක් නැහැ. අනේ මේ දුකේ කෙලවර කවදාද? අපි අපිට නුඹත් මාත් අපි එදා කරපු පාප කර්මය අපිව තාම දැවෙනවා දවනවා කියන ටික කියා ගන්න ඕනේ වුණා. ඒත් කියා ගන්න බැරි වුණා. අන්තිම කෙනා සෝහං ඊතෝ ගන්්වා යෝනින් ලද්දාන මානුසින් වදඤ්ඤෝ සීල සම්පන්නෝ කාහාමි කුසලම් බහුම්. අනේ මම මෙතනින් ගිහිල්ලා මනුස්සාත්ම භාවයක් ලබා ගත්තොත් වදඤ්ඤෝ සීල සම්පන්නෝ ලෝතර බුදුරජාණන් වහන්සේලා දේශනා කරන ධර්මය කොහොම හරි අවබෝධ කරගන්නවා, කොහොම හරි ඉගෙන ගන්නවා. සීල සම්පන්නෝ මම බොහෝ සෙයින් සිල්වත් වෙනවා. කාහාමි කුසලම් බහුම් මම බොහෝ සෙයින්ම කුසල් කරනවා කියන ටික කියා ගන්න ඕනේ වුණා. නමුත් ඒක කියන්න බැරුව සෝ කියන වචනය කියනකොටම යටට ගියා. පින්වතුනි, මේ ඔබ හිතනවා නම් තවත් නිරිසත්වයෙක් ගැන කියපු කතාවක් කියලා ඒක ටිකක් දුර වැඩි. මේ සසරේ ඉන්න ඔබෙත් මගෙත් කතාව. මේ වගේම අඩුපාඩු වැරදි අපි අතින් සිද්ධ වෙලා ඕන තරම් අපායේ පැහිලා තියෙන්න ඇති. පින්වතුනි, අපිත් පපුවේ අද්ද ගහ අඬන්න ඇති. අනේ මම මේ දුකෙන් නිදහස් වෙලා මිනිස්සෙක් වුණොත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මම අහනවා, ධර්මය අවබෝධ කරගන්නවා, මම සිල්වත් වෙනවා, මම බොහෝ සෙයින් කුසල් කරනවා කියලා. ඔබත් මමත් විතරක් නෙමෙයි මේ ධර්මයට නාවත් බෞද්ධ නොවුනත් හැම කෙනෙක්ම එහෙමයි. නමුත් මෙතෙන්ට ඇවිල්ලා අවිද්‍යාවෙන් වැහුනහම, භව ආවරණයක් හැදුනහම තමන් අතීතයේ විඳ දුක් පෙනෙන්නේ නැහැ පින්වතුනි. ඉතින්
යම් කිසි කෙනෙකුට භව වැස්මක් තිබුණත් අපි ඇවිදින්නේ මෙබඳු භයංකාර සංසාරිකයි නේද කියලා තමන්ට හැකියාව ඇති කල්හි මොනුවන උපදවා ගන්නට පුළුවන් වුණොත් අන්න යාට පුළුවන් මේ ජීවිතේ යමක් කරන්නට. ඒ විතරක් නෙමෙයි පින්වතුනි, අනන්ත අපරිමාණ සංසාරේ ඔබත් මාත් බොහෝ දුක් විඳාය. මව්මල දුකට අඬපු කඳුළු සතර මහා සාගරේ ජලයට වැඩි පියාමල සහෝදරය සහෝදරි ඥාති හිතේසින් මල දුකට අඬපු කඳුළු සතර මහා සාගරේ ජලයට වැඩි කියලා පෙන්නවා. අපි හැම කෙනෙක්ම එච්චර දුක් විඳාය. ඒත් භවයෙන් වෙහිලා අපිට පේන්නේ නැහැ. අපිට නොපෙනුනත් භවයේ තුල මෙබඳු දුකක් තියෙන නිසා, භවයේ ඉන්න සත්වෝ මෙබඳු දුකක් විඳින නිසායි ලෞතර බුදුරජාණන් වහන්සේලා ලෝකේ පහළ වෙන්නේ. පහළ වෙලා සසර දුක්ගිනි නිවෙන සද්ධර්මයේ දේශනා කරන්නේ. පෙර පිනකට දෝ කොහෙද ලෞතර බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච බුද්ධෝත්පාද කාලයක් ලැබුණා. සද්ධර්මයේ තියෙන වටපිටාවකුත් ලැබුණා. ඒ ධර්මයේ හංගවා කියන අරු තේරුම් ගන්නට පුළුවන් මිනිස්සෙත් තුනා. පින්වත්නි, මේ අවස්ථාව අත්හැර ගන්නට එපා. මේ සද්ධර්මය අවබෝධ කරගන්න කොහොම හරි අවබෝධ කරගෙන මේ දුක්සහගත සසරෙන් එතර වෙනවා කියන අදිෂ්ඨාන කරගෙන අදහස් කරගෙන තමන්ගේ ජීවිතයට තමන් රැකවරණයක් හදාගන්න කියන එක මතක් කරනවා. මේ අවස්ථාව අතහැරුණොත් පින්වතුනි, ඒකම අපිට අකුසලයක් වෙයි. මේ වගේ වටපිටාවක් නැවත නොලැබෙන්න කියන එකත් මතක් කරනවා. ගොඩාක් දෙනෙක් සසර මෙතරම ඉපදිලා මෙතරම මැරෙන අය අත්හයන් ඊතරා පජා තීර මේවා නුධාවති. බොහෝම ටික දෙනයි සසරෙන් එතර වෙන්නේ. බොහෝ දෙනෙක් මෙතරම ඉපදිලා මෙතරම දුවන අය. ඉතින් ඒ නිසා තම තමන්ට පිහිටක් කරගන්න, තම තමන්ට උපකාරයක් කරගන්න, තම තමන්ට තම තමන් උපස්ථානයක් කරගන්න කියන කාරණාවත් මතක් කරමින් මම මේ පෙන්නන දහම් කරුණු ටික ඊ타මත් උවමනාවෙන් ඊ타මත් හොඳින් ශ්‍රවණය කරන්ට. පින්වතුනි, බොහෝ කාලයක ඉඳලා අපි හැම කෙනෙක්ම දන්නා ආකාරයට දන්නා පමණකින් නිවන් දකින්න විරවීරිය නොකරනව නෙවෙයි කරනවා. අපි දන්න ආකාරයකට සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රි ශික්ෂාවන් අපි පූර්ණේ කරනවා. නිවන් දකින්න උත්සාහවත් වෙන ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩන අපෙන් ඇහුවොත් මොකටද සිල් රකින්නේ, මොකටද ඔය සමාධි වඩන්නේ, මොකටද විදර්ශනා කරන්නේ කියලා ඇහුවොත් නිවන් දකින්න කියයි. මොකද්ද මේ නිවන කියලා ඇහුවොත් අපි කියයි මේ ටික කරගෙන යනකොට හම්බ වෙනවා අපිට නිවන කියලා. නමුත් නිවන කියන එක දැනගෙන ඊට අනුව යා යුතුයි. ආර්ය අෂ්ටාංග මාර්ගය නම් නිවනට නැඹුරුවක් වෙන්නට ඕනේ. වොස්සග්ග පරිණාමේ විවේක නිස්සිත විරාග නිස්සිත නිරෝධ නිස්සිත වොස්සග්ග පරිණාම කොට ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්නට ඕනේ. විවේකයේ ඇසුරු වෙන්නට ඕනේ, විරාග බව ඇසුරු වෙන්නට ඕනේ, නිරෝධය ඇසුරු වෙන්නට ඕනේ, නිවනට නැඹුරු වෙලා තියෙන්නට ඕනේ.
අන්නේ ලක්ෂණ ටික තියෙනවා නම් තමයි ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන්නේ. පින්වතුනි මේ හැම දෙයක්ම අපි කරන්නේ දුක නිවා ගන්න. අපි දන්නවා දුක නිවෙන්නේ නිවනින් විතරයි. සසර දුක්ගිනි නිවෙන්නේ නිවන් දැකපු දවසටයි. නමුත් ප්‍රශ්නේ අපි දැක්ක යුතු නිවන පෙන්වන්නේ කවුද කියන එකයි. මේ සීල සමාධි ප්‍රඥා ත්‍රිශික්ෂාව පුරන්න ඕගොල්ලෝ නිවන් දකින්න කියනවා. ඕගොල්ලන්ට නිවන් දකින්න පුළුවන් කියනවා. මොකද්ද අපි දැක්ක යුතු නිවන? කොහොමද අපි නිවන් දකින්නේ? අපිට ඒ ටික පහදලා දෙන්නකම හරි අඩුයි වගේ. මම මෙතන ඉඳලා ඔයගලන්ට ඉතාමත් වටිනා කරුණු ටිකක් කියනවා. ඇත්තටම නිවන කියන්නේ මොකක්ද කියන එක මම පෙන්නනවා මට හැකි ශක්ති ප්‍රමාණයෙන්. ඇස් තියෙනවා නම් ඔයගොල්ලෝ බලා ගන්න. ඇස් තියෙන කෙනෙකුට දකින්න පුළුවන් දෙයක්. දැකලා ඒක සාක්ෂාත් කරගන්න යා යුතු දෙයක් නිවන කියලා කියන්නේ. ඒ වගේ ඍජු දර්ශනයක් ඍජු ඉලක්කයක් නොතෙබීමමයි මේ නොයෙක් ආකාරයට අර්ථ පටලවාගෙන වර්ධවාගෙන එක එක්කිනාට වෙනත් වූ මාර්ගයන් විමුක්තියෙන් නිවනවල් පනවගෙන කටයුතු කරන්නේ. සැබවින්ම බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ නිරෝධය මේ ලෝකේ නැති දෙයක් නෙවෙයි. නිරෝධය නැති දෙයක් නෙමෙයි, තියෙන දෙයක්. තියෙන හින්දා ඒක සාක්ෂාත් කරගන්න පුළුවන්. නිරෝධය කියන එක සාක්ෂාත් කරගන්න ඕන එකක්. මම ඒක මේ පින්වුතුන්ට පෙන්වන්නම්. පෙන්වුවට පස්සේ ඔගොල්ලෝ දන්නවා අපි දැක්ක යුත්තේ මෙන්න මේකයි. ඊට පස්සේ ඒක දකින්න තැනට ඕගොල්ලන්ව අරගෙන යන්න ඕගොල්ලෝ සීලයක පිළිහිටලා සමත කමඨහනකින් හිත වඩමින් ධර්මයේ සම්මර්ෂණය කරමින් ඔබේ මනස ඒක පෙනෙන තැනට ඔබ අරගෙන යා යුතුයි. යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං විරජං වීතමලං ධම්මචක්කුං උදපාදී. හටගත් හැම දෙයක්ම හේතු ප්‍රත්‍යයෙන් හටගත්තා වූ හේතු නිසා හටගත්තා වූ යම් කිසි දෙයක් වෙයිද, යම් ධර්මයක් තියෙයිද, ඒ හැම ධර්මයක්ම හේතු නිරුද්ධින් නිරුද්ධ වෙනවා කියන විරජං වීතමලං ධම්මචක්කුං උදපාදී. කෙලෙස් රජස් නැති, කෙලෙස් මල නැති ධම්ම නැහැ. හටගත්ත හැම දෙයක්ම නැති වෙනවා කියන එක. ඒක පෙන්වන්න ඉස්සර වෙලා මම ඕගොල්ලන්ට අපි නිතර කතා කරලා තියෙනවා. නමුත් ඊට වඩා ගොඩක් අර්ථ පරිපූර්ණයි. පොඩි උපමාවක් මම කියන්නම්. මේ උපමාවෙන් නුවණැත්තු උපමේය වහා තීරණය කරගන්නවා, වටහා ගන්නවා. මේ පින්වතුන්ලා තමන්ගේ මූණේ හෝ ශරීරයේ හෝ අඩුපාඩු බලා ගැනීම සඳහා කැඩපතවල් කණ්ණාඩි භාවිතා කළා ඇති. මාත් එක්ක මේ උපමාව හිමින් එන්න. උපමාවට හොඳට හිත තබන්න. තමන්ට ඇත්තටම තමන්ට පිටක් කරගන්නට පුළුවන්. අපි කණ්ණාඩියක් ගාවට ගිහිල්ලා ඉස්සෙල්ලාම කරන්නේ මොකක්ද? කණ්ණාඩිය දිහා බලන එක.
අපි කණ්ණාඩියට එබෙන්ඩ යනකොට කණ්ණාඩියේ චිත්‍ර නැහැ, ප්‍රතිබිම්බ නැහැ, ඡායා සටහන් නැහැ. හිස් කණ්ණාඩියට අපි ඉස්සෙල්ලා එබෙන්නේ. කණ්ණාඩිය දිහායි බලන්නේ. කණ්ණාඩියට අපි එබුණු හින්දම, අපි බලපු හින්දම, අපි එබුණුකම නිසා, බලපුකම නිසාම ඡායාවක් හැදෙනවා. කණ්ණාඩිය නෙමෙයි අපි පරිහරණය කරන්නේ. යන්න ඉස්සෙල්ලත් යමක් පිළිඹු කරන්න කණ්ණාඩියක් තිබුණා. නමුත් අපි පරිහරණය කරන්නේ කණ්ණාඩිය නෙවෙයි. කණ්ණාඩිය දිහා බලනකොට, කණ්ණාඩියට එබෙනකොට බලපුකම නිසා, එබුණුකම නිසා හැදුන ඡායාවක්. ඒ ඡායාවයි අපි ප්‍රයෝජනෙට ගන්නෙ. ඒ ඡායාව උදව් කරගෙන අපේ කුණ්ඩේ අවුල් වෙලා තියෙනවද? මූණේ ඇඟේ පතේ ලපකලල් රොඩු මොනවත් තියෙනවද කියලා අපි අඩුපාඩු බලා ගන්නවා. අපි පරිහරණය කරපු සමහර විට අපේ ඡායාව එක කතා කරන්නත් පුළුවන්. ලස්සනයි, හොඳයි කියලා හැඩ බලන්නටත් පුළුවන්. අපි ගැන බලා ගන්නට අපි උදව් කරපු, අපි ඇසුරු කරපු ඡායාව අපි අහකට යනකොට ඉතුරු නැතුවම නැති වෙනවා. හැබැයි නැති වෙන බව අපි දන්නේ. මේ ඇහැට පෙනෙන්නේ, ඒක පෙනෙන්නේ නුවණින්. ප්‍රඥාව නැමැති ඇසටයි පෙනෙන්නේ. නමුත් මසසින් දැක්කා වගේම පැනසින් දකින්න පුළුවන්. ඒ දැක්ම වෙනසක් නැහැ. අහකට යනකොට ඉතුරු නැතුවම නැති වෙනවා. හටගත්ත දෙයක් ඉතුරු නැතුව නැති වෙනවා කියලා මේ ලෝකේ ධර්ම ධාතුවක් තියෙනවා. කණ්ණාඩියට එබුණු ඡායාව හේතු නිසා හටගත්ත ඡායාව හේතුව නැති වෙනකොට නැති වෙනවා කියන එක අපි කරන්න ඕන එකක් නෙවෙයි. අපිට ඒ සඳහා කළ හැකි දෙයක්වත් නැහැ. හටගත්ත දේ ඉතුරු නැතුව නැති වෙනවා. ඒ නැති වෙන බව අපි දන්නවා. පැත්තකට ගිහිල්ලා අපි සිහි කෙරුවොත් සිහි කරන්නේ කණ්ණාඩිය නෙමෙයි. කණ්ණාඩිය මත වැටිච්ච අපේම ඡායාව විතරයි සිහි කෙරුවොත් සිහි කරන්නේ. ආයෙත් කණ්ණාඩිය ගාවට යන්න අත්දැකීමක් කරගන්නෙත් කැඩපත මත පතිත වෙච්ච ඡායාවමයි. ආපහු කණ්ණාඩිය ගාවට එබුණොත් ආයෙත් පහළ වෙයි. ආයෙත් එදාටත් පහළ වෙච්ච ඡායාව අපි ඇසුරු කරයි. හිතෙන් සිහි කෙරුවත් කණ්ණාඩියක් ඉදිරියට ගියත් අපි ඇසුරු කළා තියෙන්නේ, ඇසුරු කරන්නේ හදාගෙන පරිහරණය කරන ඡායාව විනා කණ්ණාඩිය නෙමෙයි. මෙහෙම පරිහරණය කර කර ඉන්නකොට කණ්ණාඩිය බිඳුනොත් මොකක් වෙයිද? කණ්ණාඩිය බිඳුනා කියලා ඡායාව පරිහරණය කරපු අපේ මනසේ හුරුව ගෙවෙයිද? අපේ මනසේ හුරුව නැති වෙනවද? නැහැ. උනේ එක දෙයයි. කණ්ණාඩිය නැතිවීමෙන් ප්‍රතිබිම්බයක් මවා ගන්න තිබුණු ඉඩ නැති වෙච්ච එක විතරයි උනේ. ඒකෙන් මම මතක් කළේ මෙන්න මේ ටිකේ හොඳට ස්ථාවර වෙන්න. කණ්ණාඩියකට ඉදිරියට අරමුණු 1000ක් ආවත් කෝටියක් ආවත් කැඩපතෙන් අහකට යනකොට හැම දෙයක්ම නැති වෙනවා කියන එක ඉබේම වෙනවමයි.
ඒ බඳු ධර්ම ධාතුවක් තියෙයි. ඒකට කටයුතු කිසිවක් නැහැ. ඒ වගේ උපමාව උපමෙය්‍ය මෙන්න මෙතනයි ඔබ දක්ෂ වෙන්නට ඕනේ. ඔබ යමක් බලනකොට ඔබ ඇහින් ඉස්සෙල්ලාම කරන්නේ මොකක්ද? පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන් යුක්ත අවකාශ ධාතුව තුල රාශි වෙච්ච සතර මහා ධාතු රූපයකටයි ඔබ S2 යොමු කරන්නේ. කණ්ණාඩියට S2 යොමු කළා වගේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු අවකාශ ධාතු තුල රාශි වෙලා තියෙයි. අවකාශ ධාතු තුල රාශි වෙලා තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුවට ඔබ S2 හැරෙව්වහම ඔබ S2 හරවපු නිසා ඔබ ඒ නිසා බලපු නිසාම ඔබට හැඩසටහනක් පෙනෙයි. දැන් කණ්ණාඩියට එබුණු නිසාම ඡායාවක් වැටුණා වගේ ඔබ දන්නේ නැහැ. ඔබ ওই ඡායාව නෙමෙයි බැලුවේ බලන්න හැදුවේ. සතර මහා ධාතුවටයි ඔබේ S2 යොමු කළේ. සතර මහා ධාතුවට ඔබේ S2 යොමු කරනකොට ඔබ S2 යොමු කළ නිසා ඔබට නැඹුරු වෙච්ච නිසාම ඔබට වර්ණ සටහනක් පෙනෙයි, හැඩ සටහනක් පෙනෙයි. ඔබට දැන් පහළ වෙච්ච රූපයත් එක්කයි ඔබ ගනුදෙනු කරන්නේ. අනේ ලස්සන මලක්, ලස්සන පුද්ගලයෙක්, අනේ ලස්සන ළමයෙක්, අනේ ලස්සන පිරිමි ළමයෙක්, ලස්සන ගෑනු ළමයෙක් ඔබට පෙනෙන දේත් එක්කයි ඔබ හිත හසුරවන්නේ. ඔය පෙනෙන දේ ඔබ දන්නේ ඉගෙනගෙන නැහැ. සතර මහා ධාතුවට ඇස් යොමු කළා පෙර නොතිබීම ඔබ මේ රූපරාම උපද්දවා ගත්තා කියලා. අපි දැනගත්තත් නැතත් අපි එතනින් අහකට යනකොට අපි දැකපු ඒ වර්ණ සටහන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. දකින්න හැම දෙයක්ම අපි බලන්නේ සතර මහා ධාතුව දිහා බලපු නිසාම හැඩසටහන් පෙනෙනවා. අපිට පෙනුණු, අපි ගනුදෙනු කරපු, අපි හිත හසුරවපු වර්ණ සටහන ඒ රූපයයි වින්දේ. ඒ පෙනුණු රූපයයි අපි හැඳුනුවේ. ඒ රූපයකටයි අපි හිතුවේ. ඒ රූපේ දැනගත්තේ. අපි අහකට යනකොටම කණ්ණාඩියේ ඡායාව නැති වුණා වගේ සතර මහා ධාතුවෙන් ඇහැ අහකට ගන්නකොටම සතර මහා ධාතුවේ ස්වභාවයෙන් පවතිනවා. අපිට පෙවුණු විදිහේ දික් වූ පඨවි ධාතු, රවුම් වූ පඨවි ධාතු, හතරස් පඨවි ධාතු නැහැ පඨවි ධාතුවේ. ඇහැ සතර මහා ධාතුට එබුණු නිසාම පෙනුණු හැඩ සටහන වර්ණ රූපය ඉතුරු නැතුවම නැති වෙනවා. ඒ රූපේ නැති වෙනකොට රූපේ විඳපු බවත් නැති වෙනවා. රූපේ හඳුනපු බවත් නැති වෙනවා. රූපයට හිතපු ටිකක් නැති වෙනවා. රූපේ දැනගත්ත ටිකක් නැති වෙනවා. නමුත් හටගත් දේ නැති වෙනවා කියලා නිරෝධය අපිට සාක්ෂාත් වෙලා නැහැ. හටගත් හැම දෙයක්ම නැති වෙනවා කියලා නිරෝධය අපිට පේන්නේ නැහැ. නිවන අපිට පේන්නේ නැහැ. ඒ නිරෝධය නොදැක්ක නිසා අපේ මනස තුල සකස් වෙනවා දැකපු දේ තියෙනවා වගේම අපිට දැනෙනවා. පින්වතුනි, අද මේ වෙනකොට ඔබ ඔය ඇහෙන් යම් තාක් රූප දැක්කනම් දැකපු හැම රූපයක්ම ඒ හැම රූපයක්ම විඳපු බව, හඳුනපු බව, හිතපු බව, දැනගත්ත බව හටගෙන නිරුද්ධ වෙලා යංකින්ච සමුදය ධම්මං සම්බන්ත නිරෝධ ධම්මං හටගත්ත හැම දෙයක්ම නිරුද්ධ වෙනවා. නමුත් ඒක ඔබට පේන්නේ නැහැ.
ඒ Nirodhe ඔබට සාක්ෂාත් නොවුණුකම නිසා ඒ Nirodhe නොදන්නා Nirodhe නොදකින අවිද්‍යාව නිසා දැකපු අහපු දේවල් ඇති බවට උපචය වෙලා ඔකට කියන උපචය වෙනවා කියලා පංච උපාදාන ස්කන්ධය රැස් වෙලා Taman තුල. දැන් ඔබට භවයෙන් නිවන වැහිලා ඔබට හිතෙන්නේ ඔබ දැකපු අම්මලා තාත්තලා අයියලා අක්කලා කියලා ඇසුරු කරපු නිමිති මනස තුල බොහෝ සෙයින් තියෙයි. ඒකට කියනවා පංච උපාදාන ස්කන්ධ ලෝකේ කියලා. ඔබ දරුවා කියලා මෙහෙම සිහි කරද්දිත්, gedara කියලා සිහි කරද්දිත්, අම්මා කියලා සිහි කරද්දිත් ඔබට ওই නිමිත්ත හදාගන්න මනස තුල ওই වගේ නිමිත්තක් උපදවා ගන්න ওই වගේ ඇති බවට තේරෙන කම දැනෙන කම ඔබ තුල ගොඩ නැගෙන්න උදව් වෙච්ච සැබෑම ආහාර ප්‍රත්‍යයෙන් හටගත් ස්කන්ධ ටික ආහාර නිරෝධයෙන් නිරුද්ධ වෙලා ප්‍රත්‍ය නිසා හටගත් ස්කන්ධ ටික ප්‍රත්‍ය නිරුද්ධයෙන් නිරුද්ධ වෙලා නමුත් ඒ නිරෝධය ඔබට ඒ නිවන පෙනෙන්නේ නැහැ. නිවන වෙනුවට ඔබට තියෙන භවය ඔබට තියෙන සසර මේ ඔක්කොම දේවල් තියනවා ඔක්කොම ඉන්නවා වගේ භවයෙන් ඔබට නිවන වැහිලා තියෙන්නේ. ඔබට මෙහෙම හැම දෙයක්ම දැක්කපු වහපු හැම දෙයක්ම තියනවා වගේ ඔබට දැනෙද්දි හටගත් හැම දෙයක්ම නිරුද්ධ වෙලා කියන ධාතුවක් තියෙයි. යම් වෙලාවක හටගත් හැම දෙයක්ම නිරුද්ධයි කියලා දැක්කොත් දකින දේ අහන දේ ඔබට එකතු නොවුනොත් ඔබේ ලෝකෙ ඉතුරු වෙන්නේ නැහැ. දුක් විඳින්න ඔබට පංච උපාදාන ස්කන්ධ ලෝකයක් ඉතුරු වෙන්නේ නැහැ. අම්මා ඉන්නවා තාත්තා ඉන්නවා අයියා ඉන්නවා අක්කා ඉන්නවා දුව පුතා නංගි මල්ලි ඉන්නවා කියලා ඉතුරු වෙන්නේ නැහැ. නොදන්නා වූ නොදක්කා වූ කාරණා 10ක් ඔබ බලන්න රූප 10ක් බලන්න ඔබට ඒ 10ම ඇති බවට තේරෙයි. නමුත් ඔබ දන්නවද පළවෙනි රූපය ඔබ දැකලා දෙවන රූපය දකිනකොට පළවෙනි රූපයත් ඒ රූපය විඳපු බව හඳුනපු බව කල්පනා කර බව ඉතුරු නැතුවම නැති වෙලා. නමුත් ඒ නැති වෙච්ච බව දකින තැනට ඔගොල්ලෝ මනස අරගෙන ගිහිල්ලා නැහැ. ඔබ Nirodhe සාක්ෂාත් කරගත්තේ නැහැ. ඒ Nirodhe නොදන්නා අවිද්‍යාව නිසා සංස්කාර වෙනවා, සකස් වෙනවා තුන් භූමිය අනුවගේ නිමිති ටිකක්. කම්මං කෙත්තං කර්මයයි කෙත. දෙවනි අරමුණ රූපේ දකිනකොට පළවෙනි එක නිරුද්ධ වෙලා තුන්වෙනි යට රූපයකට සතර මහා ධාතුවට ඇහැ යොමු කළොත් ඉස්සල දැකපු රූප දෙකම නිරුද්ධ වෙලා මේ විදිහට හටගත්ත හැම දෙයක්ම නිරුද්ධ වෙනවා කියලා ධර්ම ධාතුවක් තියෙනවා. ඒ ධර්ම ධාතුව ආරම්භය අපිට කළ හැකි කිසිවක් නැහැ. හටගත්ත දේ නිරුද්ධ වෙනවා. අපිට කළ හැකි එකක්. ඒ යතහ භූත ස්වභාවය හටගත්ත හැම දෙයක්ම නිරුද්ධ වෙනවා කියලා ඇත්ත ඇති හැටි පවතින ස්වභාවය දකින්න තැනට මනස අරගෙන යන්නට පුළුවන්. ඔබ කණ්ණාඩියට එබිලා අහකට යනකොට ගනුදෙනු කරපු ඡායාව කණ්ණාඩියේ නැහැ කියලා දකින්නවා වගේ ඇහෙන් රූපයක් බලලා බලපු රූපයට මොනතරම් දෙයක් හිතුවත් කිව්වත් කළත් ඇහැ ඒ රූපෙන් සතර මහා ධාතුවෙන් අහකට ගන්නකොටම ඉතුරු නැතුව නැති වෙනවා කියලා කණ්ණාඩිය වගේම දකින්න තැනට ආවොත් ඔබට Nirodhe පෙනෙනවා, නිවන පෙනෙනවා, හටගත්ත හැම දෙයක්ම නැති වෙනවා කියන එක පෙනෙනවා.
අන්නේ දර්ශනෙට කියනවා නිවන් දකින්නවා කියලා. හටගත් දේ නිරුද්ධ වෙනවා. නිරුද්ධ වෙන බව එයා දකිනවා. දැක්කොත් ඇති බවට හිටින්නේ නැහැ. ඔබට දුක් විඳින්න ලෝකයක්. පංච උපාදානස්කන්ධ ලෝකයක් රැස් වෙන්නේ නැහැ. ඔබට බැනපු අය, බනින අය, නිඳා කරපු අය ඉතුරු වෙන්නේ නැහැ. එතකොට අපිට නිවන කියනකොට අපි දන්නවා මේ ස්පර්ශ ආයතන හයට ඇහැට යම්ම රූපයක් පෙනුනොත් පෙනෙන හැටි දැන් අපි දන්නවා. කණ්ණාඩියයි ඡායාවයි දෙක එකක් නෙමෙයි දෙකක්. අපි කතා කළේ යංකින්ච සමුදය ධම්මං සබ්බන්ත නිරෝධ ධම්මං කියන එකෙන් කතා කළේ කණ්ණාඩිය ගැන නෙවෙයි. කණ්ණාඩියට පතිත වෙච්ච අපි ජීවත් වෙච්ච අපි පරිහරණය කරපු අපි ගනුදෙනු කරන දේ ගැනයි කිව්වේ. කණ්ණාඩියත් බිඳලා යන දවසක් එයි. නමුත් හටගත්ත හැම දෙයක්ම නිරුද්ධ වෙනවා වගේ කණ්ණාඩිය හටගන්න හැම දෙයක්ම නිරුද්ධ වුණොත් කණ්ණාඩිය දිහා බලාගෙන මොනතරම් දෙයක් කිව්වත් කළත් ඡායාව දිහා බලාගෙන මොනතරම් දේවල් කිව්වත් කළත් අපිට සංයෝජන නැහැ. ආපහු දුක් වෙන්න පසුතැවිලි වෙන්න තරහකාරයෝ වෛරකාරයෝ කණ්ණාඩිය ඇතුලේ රැඳෙන්නේ නැහැ. ඡායාව දිහා බලාගෙන බොනම් මහ මැට්ටෙක් හතුරෙක් මගේ වෛරකාරයෙක් කියලා හිතන්න. පැත්තකට යනකොට ඒක නැති වුණොත් ඒ තරහකාරය ඉතුරු වෙන්නේ නැහැ. ඒ වගේ ඔබ යම් වෙලාවක දැක්කොත් කණ්ණාඩිය කරපු දෙයමයි මං සැබෑ ලෝකේ කරන්නෙත් කියලා ඔබ කවදාවත් පෙනෙන දේ දිහා නෙමෙයි බලන්නේ. පෙනෙන දෙයට නෙමෙයි ඔබ ඇස් හරවන්නේ. අවකාශ ධාතුව තුල රාශි වෙච්ච පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු රූප මිටිය දිහා ඔබ බලන්නේ. ඒකයි සතර මහා ධාතුයේ ඇතිවීම මොකද්ද කියලා අහනකොට අවිද්‍යාව නිසා, කර්ම නිසා, තණ්හාව නිසා, ආහාර නිසා සතර මහා ධාතුයේ ඇතිවීම කියලා කියන්නේ. ඔබට නැවත සතර මහා ධාතුව හම්බ වෙන්නේ ඔබ ගාව තියෙන කර්ම කෙලෙස් නිමිති ටික නිසා. ඔබ සතර මහා ධාතුවට ඇස් යොමු කරනකොට ඇස් යොමු කළ නිසාම ඔබට වර්ණ සටහනක් ඔබට විඳින්න හඳුනන්න හිතන්න පුළුවන් රූපයක් හම්බ වෙයි. හැබැයි අහකට යනකොට සතර මහා ධාතුවෙන් ඇහැ ඉවතට ගන්නකොට ඒ හැම එකක්ම ඉතුරු නැතුව නැති වෙනවා. ඒ කියන්නේ ඔබ හිතපු කියපු කරපු හැම දෙයක්ම ඉතුරු නැතුව නැති වෙනවා. හටගත්ත හැම දෙයක්ම ඉතුරු නැතුව නැති වෙනවා කියන එක ඕගොල්ලන්ට පේන්නේ නැත්තේ ඕගොල්ලෝ කණ්ණාඩියයි ඡායාවයි දෙකම එකක් කියලා හිතාගෙන හින්දායි. අපි නිකමට මෙහෙම උපකල්පනයක් කළොත් අදහසක් වශයෙන් අපි කණ්ණාඩියට එබුණු හින්දා ඡායාවක් වැටුණ කියමු. අපිට හැබැයි නුවණ නැහැ එබුණු හින්දා වැටුනේ කියලා. අපි දැන් තියෙන එකක්මයි කියලා පරිහරණය කළොත් ඡායාව පැත්තකට යනකොටත් ඒක තියෙනවා කියලා අපිට හිතුනොත් අපිට දැනුනොත් නැතත් ඒක නැති වෙනවා. නැති වුණත් දැන් තිරසංගත සතෙක් ගන්න. තිරසංගත සතා කියන්නේ තිරසන් ලෝකේ වෙනස තමයි කෙලෙස් අඳුර වැඩි මනසේ. ප්‍රඥා චෛසික යෙදෙන්නේ නැහැ. ඒ හින්දා ප්‍රඥාවෙන් දැක්ක යුත්තක් දකින්න බෑ. මසසින් දකින විඥාණයෙන් දකින දේ විතරයි ප්‍රඥාවෙන් දකින්න පැනස නැහැ තිරසංගත සත්තුන්ට. ඒ හින්දා ප්‍රඥාවෙන් දකින දේ යට දකින්න බෑ. විඥානයේ අත්දැකීම විතරයි තිරසංගත සතාට තියෙන්නේ. ඒ කියන්නේ කණ්ණාඩියට එබුණාම
පෙනෙන දේ එක්ක යාට ගනුදෙනු කරන්න පුළුවන්. නුවණින් දකින්න බෑ. එබෙන්ද ඉස්සලා තිබ්බේ නෑ කියලා පේන්නේ නෑ යාට. අහකට යනකොට නැති වෙනව නේද කියලා ප්‍රඥාවෙන් දැක්ක යුතු නැතිවීම නිරෝධය එයාට පේන්නේ නෑ ප්‍රඥාචෛතසිකයේ දෙන්නේ නැති නිසා. පැත්තකට ගියහම දැකපු එක සිහි කළ හැකි. කණ්ණාඩියට එබුණු වෙලාවේදී චක්කු විඥාණයෙන් විඤ්ඤේයයි. ඒ චක්කු විඥානයේ අත්දැකීම මෙයාට සිහි කළ හැකි. එතකොට එයාට හිතෙන්නේ දැකපු කෙනා තාම ඉන්නවා වගේ. අන්න බලන්න භවය හැදුන හැටි. නමුත් තිරසංගත සතාට දැකපු කෙනා තාම ඉන්නවා වගේ කියලා දැනෙද්දිත් හටගත් දේ නිරුද්ධ වෙනවා කියන ධර්ම ධාතුවක් තියෙයි. කණ්ණාඩිය තුල හටගත් ඡායාව නිරුද්ධ වෙලා තිරසංගත සතා දැක්කත් නොදැක්කත් ඒක වෙලා. නමුත් එයා ඒක දැක්කේ නැති වුණොත් එයාට ඇති බව එළඹ සිටිනව නේද? දැන් බලන්න එයාට ඇතිකමෙන් අර නිවන වැහිලා නැද්ද කියලා? තිරසංගත සතාට හටගත් දේ නිරුද්ධ වෙනවා කියන එක පෙනෙන්නේ නැහැ නේද කියලා බලන්න. ඒ වෙනුවට දැකපු දේ තියෙනවා කියන අදහස තියෙනවා නේද කියලා බලන්න. අන්න ඒකට කියනවා භවයේ නිවන වැහිලා යාට. ඒ හින්දා තියෙන කෙනා බලන්න යනවා. දැන් එයා හිතාගෙන ඉන්නේ කණ්ණාඩියයි ඡායාවයි දෙකම එකයි කියලා. ඔහොම ඉන්නකොට කණ්ණාඩිය කැඩුනොත් මොකක් වෙයිද? අර සතාට තේරෙන්නේ මං එක ගනුදෙනු කරපු අනිත් කෙනා මැරුණා වගේ. කණ්ණාඩිය කැඩුනා ඡායාව නැතුණා කතාවක් නෙමෙයි අනිත් කෙනා මැරුණා වගේ. පින්වතුන් දන්නවද ඔබට ප්‍රිය විප්‍රයෝග දුක්ඛය මරණ දුක එන්නේ කොහොමද කියලා? ඔබත් කණ්ණාඩියයි ඡායාවයි දෙකම එකක් කොට හිතාගෙන නම් ඉන්නේ. ඇහෙන් සතර මහා ධාතුව දිහා බලනකොට ඔබට පිළිබිඹු වෙන ඔබට පෙනෙන මේ රූප සටහන සතර මහා ධාතුවට එබුණු නිසාම ඔබට මෙහෙම වර්ණ සටහනක් හැදිලා පේනවා කියලා ඔබ දන්නේ නැත්නම් ඔබ පෙනෙන දේ සතර මහා ධාතුවමයි සතර මහා ධාතුව පෙනෙන දේමයි කියලා හිතාගත්තොත් දැන් ඔබ ඉන්නේ කණ්ණාඩියයි ඡායාවයි දෙකම එකයි කියන තැනකින්. ඔහොම ගනුදෙනු කර කර ඉන්නකොට කණ්ණාඩිය බිඳුනොත් කණ්ණාඩිය බිඳනවා වගේ සතර මහා ධාතු රූපമിതിයේ හිරීම වුණොත් ඔබට තේරෙන්නේ ජීවත් වෙන්න කෙනා මැරෙනවා වගේ. නමුත් ඔබ හුරු කළා තිබුණොත් කණ්ණාඩියේ තියෙද්දි ඡායා නිරෝධය දකින්න ඔබට ජීවත් වෙද්දිම අජරාමර බව සාක්ෂාත් කරගන්න පුළුවන්. ඒ වගේ සතර මහා ධාතු දිහා බලනකොට මෙහෙම බලනකොට ඔබට මේ හැඩසටහන් පෙනේ. ඔබ අනිත් පැත්තට ඇහැ ගන්නකොටම ඔබට පෙනුණු දේ ඉතුරු නැතුව නිරුද්ධ වෙලා. ඒකෙන් මං කිව්වේ නෑ ආයෙත් බැලුවොත් මේ සටහන පෙන්වන්න පුළුවන් යථාර්ථයෙන්ම ගිලිහිලා කියලා. මං කිව්වේ නෑ කණ්ණාඩියට එබෙනකොට ඡායාව නැති වුණාට කණ්ණාඩියත් නැති වෙලා කියලා. අපි රැවටෙන්නෙම අපිට මේ Nirodha ග්‍රහණය නොවෙන්නෙම ඔන්න ඔය දෝෂෙට. කණ්ණාඩියයි ඡායාවයි දෙක අපිට වෙන් වෙන්නේ නැතිකම නිසා. ඇයි අපිට හිතෙනවනේ හටගෙන නැති වුණා නම් එහෙනම් ආයෙත් පේන්නේ කොහොමද කියලා. නමුත් පින්වතුනි කණ්ණාඩියට එබෙනකොට ඡායාවක් හට ගන්නවා. අහකට යනකොට ඉතුරු නැතුවම නැති වෙනවා. ආපහු කණ්ණාඩියට එබුණොත් ඡායාවක් හටගන්නේ නැද්ද? හටගන්නේ. ඒ ඉස්සෙල් එකද? නෑ. අර වගේමයි. ඒ වගේ මට එක දෙයක් තමයි මතක් කරන්න ඕනේ. මේ මුළු ලෝකෙම නිවන කියන එක සාක්ෂාත් කර යුතුයි. හටගත් හැම දෙයක්ම නිරුද්ධ වෙනවා කියන මේ නිරෝධ ධාතුව සාක්ෂාත් කරගන්න ඕනේ කියන එක හඳුනගෙන නැහැ. අපේ ඇස් දෙක පහද ගන්න ඕනේ, අපේ මනස අරගෙන යන්න ඕනේ. දකින හැම දෙයක්ම දැකීමෙන් පස්සේ නිරුද්ධ වෙනවා, අහන හැම දෙයක්ම ඇහිීමෙන් පස්සේ නිරුද්ධ වෙනවා කියන තැනට. අනේක තමයි නිවන කියලා කියන්නේ. ඒක දැක්ක යුත්තක් ඕගොල්ලෝ. කණ්ණාඩියෙන්
ටේබිල අහකට යනකොටම නැති වෙනවා වගේ ඇහෙන් රූපයක් බැලුවා නම් අහකට යනකොටම ඉතුරු නැතුවම නැති වෙනවා කියන එක දැක්ක යුතුයි. ඒක දකින්න නම් කණ්ණාඩියයි ඡායාව දෙකක් කියන අවබෝධයට ඔබට ලැබෙන්න ඕනේ. ඒ වගේ සතර මහා ධාතුයි අවස්ථාවට උපදවා ගන්න ආයතන ටිකයි දෙකක් කියන අවබෝධය ඔබට ලැබෙන්නට ඕනේ. ඒ අවබෝධය ළඟා කරගන්නට තව පැත්තකින් ගත්තොත් හටගත්ත හැම දෙයක්ම නැති වෙනවා කියලා ওই දහම් ඇහැ ඔබට පහළ වෙන්නේ ওই දැකීම ඔබට ලැබෙන්නේ ඔබේ මනසේ කෙලෙස් බර අඩු වුණාමයි. දැන් අපි අහගන්නවා දන්නවා දැකපු අහපු හැම දෙයක්ම ඇති බවට මට තේරුණාට මට පෙනුනට මේ මට තේරෙන මට පෙනෙන එකටයි භවය කියලා කියන්නේ. මට භවයෙන් නිවන වැහිලා මට මෙහෙම තේරෙද්දිම හටගත්ත හැම දෙයක්ම නැති වෙනවා. අතීත ධර්මයේ නැති වුණා අනාගත ධර්මයේ නූපන්න වර්තමානයේ හටගෙන නැති වෙනවා කියන එක දැක්ක යුතුයි. දකින්න තැනට මම මනස ගත යුතුයි කියලා දන්නවා. දැන් හැම දෙයක්ම දැකපුවහපු හැම දෙයක්ම තියෙනවා ඉන්නවා කියන මානසික මට්ටමේ ඉඳලා දකින්නහන හැම දෙයක්ම හටගෙන නැති වෙනවා කියන තැන දක්වා මෙතන ඉඳලා එතරට අපි යා යුතුයි. අන්න ඒ සඳහායි මේ ආර්ය අෂ්ටාංග මාර්ගය. දැන් ඔබ සීලයක පිහිටලා සමත කමඨහනකින් හිත වඩ ස්කන්ධ ධාතු ආයතන ටික සම්මර්ෂණය කරන්න ඕක ඇතුළේ තියෙන කෙලෙස් බර අඩු වෙන්න අනිත්‍ය හැටියට දුක් හැටියට අනාත්ම හැටියට තව පැත්තකින් ගත්තොත් ඔබ සතර සතිපට්ඨානේ කායගත සතිය වැඩි යුතුයි. මේ ශරීරය ද්වත්තිංස ආකාරයෙන් කුණුප කොටස් ආකාරයෙන් බැලිය යුතුයි. ඒ වගේම මේ ශරීරය පඨවි ආපෝ තේජෝ වායෝ කියලා සතර මහා ධාතු වශයෙන් චතු ධාතු අවස්ථානයකට යුතුයි. මේ විදිහට සීලයක පිරලා සමත කමඨහනකින් හිත වඩ මේ නාම රූප ධර්මතා දෙක ඔබ නුවණින් බැලිය යුතුයි. එහෙම බලනකොට ක්‍රමක්‍රමයෙන් ටික කෙලෙස් ගෙවෙනවා. කෙලෙස් ගෙවෙන්න අඩු වෙන්න ඔබ ඊතර යුරට ලං වෙනවා. මොකද්ද? හටගත් යම් දෙයක් තියෙනවා නම් නිරෝධ වෙන ස්වභාවයෙන් යුක්තයි කියන එක දකින්න තැනට මනස සම්පාදනය කරමින් මේ ඉන්නේ. ඒකයි ඔබේ ඉලක්කය. හිතන එකක් නෙමෙයි. කණ්ණාඩියට වැටුණු ඡායාව අහකට යනකොට නැති වෙනවා කියන එක අපි හිතන්න ඕනේද? ප්‍රත්‍යවේක්ෂා කරන්න ඕනේද? නෑ. සාක්ෂාත් වුණා කියලා කියන්නේ අපි හිතුවත් නැතත් ඒක ඒ ආකාරයට විසඳෙනවා. ඒ වගේ සිල් රකින්න මොකටද කියලා නිවන් දකින්න කියන්නේ. සමාධි පුරන්න මොකටද කියලා නිවන් දකින්න කියන්නේ. විදර්ශනා කරන්න මොකටද කියලා නිවන් දකින්න කියන්නේ. මොකද්ද නිවන කියලා ඇහුවොත් යංකින්ච සමුදය ධම්ම සම්බන්තං නිරෝධ ධම්මං යමක් හේතු නිසා හටගත්තා නම් හේතු නිරුද්ධ නිරුද්ධයි කියන එක දකින්න කියන්නේ. ඇයි මේ නිරෝධය දකින්නේ? නිරෝධය දැකපු දවසට පංච උපාදානස්කන්ධ දුකේ අනුත්පාද බවක් වෙනවා. තමා තුල මේ හැම දෙයක්ම ඇති බවට ලෝකයේ නූපදින ස්වභාවයටපත් වෙනවා. පංච උපාදානස්කන්ධ ලෝකයෙන් ඔබ මිදෙනවා. ජරා මරණයෙන් පණවන්න ඔබට ඔබවත් ඉතුරු වෙන්නේ නැහැ. මේ නිරෝධය සාක්ෂාත් වුණොත් අජරාමර බව ලැබෙනවා. ඉතින් පින්වතුනි මෙතනදී මෙන්න මේ වගේ ඍජු මාවතක් ඍජු තැනක් හැම බෞද්ධයෙකුගේම ඉලක්කය වුණා නම්
අතන වෙන විදිහකට නිවන් මඟ, මෙතන තව විදිහකට නිවන් මඟ, තව තැනක තව විදිහකට නිවන් මඟ පනවන්නේ. ආර්ය අෂ්ටාංග මාර්ග ගොඩක් නැහැ. නිවනවල් ගොඩක් නැහැ. හොඳට මතක තබා ගන්න, ලෝකයට නිවන පෙනෙන්නේ නැහැ. භවයේ නිවන වැහිලා, පංච උපාදානස්කන්ධ ලෝකයෙන් ඔබට නිවන වැහිලා, ඔබ පංච උපාදානස්කන්ධ ලෝකේ තුනී කරගෙන නොඇලි නොබැඳි මේ නිවන දකින්න තැනට ඔබේ මනස අරගෙන යන්න. ඒකටයි අපි බණ ඇසිය යුත්තේ. ඒකටයි ධර්ම සම්මර්ෂණය කළ යුත්තේ. කෙලෙස් අඩු කරන්නේ මෙන්න මේකටයි. ඉතින් ගොඩාක් දේවල් තියෙනවා කියන්න, නමුත් වෙලා මදි. මොකද තව අවශ්‍යම ටිකක් තියෙනවා මට කියන්න. ඉතින් සමස්තයක්ම පින්වතුන්ටත් හැමෝටම මතක් කරනවා ඒ වගේම තව දෙයක්. අපේ ස්වාමීන් වහන්සේලා හවස ඉඳලා මතක් කළා බෝසතාණන් වහන්සේ නමක් මහ විශාල කැපකිරීම කරලා ජීවිතේ පරදුවට තබලා අහිංසක ලෝකයාව සුවපත් කරන්න ඕන කියලා මහා කරුණාවෙන් පාරමී ධර්ම පුරලා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් වෙන හැටි, සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් වෙලා අහිංසක ලෝකයාගේ ඇස්වල කඳුළු පිහදාන්නට, අහිංසක ලෝකයාගේ සසර දුක්ගිනි නිවන්නට සද්ධර්මයේ දේශනා කරනකොට එබඳු මහෝත්තමයන් වහන්සේ නමකගේ ශාසනයත් තව කෙනෙකුගේ බඩවියත වෙනුවෙන් උදව් කරගන්නවා නම් ඒකම මේ ලෝකේ මහා අකුසලයක් වෙයි. ඒක හිතන්න බැරි තරම් පාපයක් වෙයි. පාපී ජීවිතයට පාපේ බලවත්කම දැනෙන්නේ නැහැ පින්වතුනි. පාපී පුද්ගලයාගේ පාපී කම කියලා කියන්නේ අපායට යන්නේ තව අහිංසක මිනිසු දහස් ගාණක් ඇදගෙන. මේ නිර්මල බුද්ධ වචනය, මේ තරම් නිවන් දකින ජීවිතයක දුක නිවෙන සද්ධර්මය තව විනාඩි 10කින් අවසන් කළ යුතුයි කියලා කුලයක් හම්බුණා. හැබැයි විනාඩි 10ට වඩා නම් ටිකක් ගන්නවා. මේ පාපී පුද්ගලයෝ තමන් විතරක් අපායට යන්න හදන්නේ නැහැ. බොහෝ දෙනෙක් අපායට යන්න අරගෙන යන්න අහිංසක ජීවිත උත්සාහවත් වෙන්නේ. පින්වතුනි, නිවන් දකින්න කෙටි ක්‍රම තිබුණා කියලා රැවටෙන්න එපා. එහෙම කෙටි ක්‍රම නැහැ. ඕගොල්ලෝ තුල තියෙන හටගත් දේ නිරුද්ධ වෙනවා කියන එක දකින්න එක තමන් සතු කාර්යයක්. ඕකට තමන් ගාව කෙලෙස් අඩු කරගෙන අනුක්‍රමයෙන් ගිහිල්ලා දකින්නවා කියන දේ තමන් සම්පාදනය කරගත යුතුයි මිසක ඒිට මෙහා ෂෝට් කට් නැහැ නිවන් දකින්න. අද කාලෙදී හරියට පෙළ දහමුවත් ඉගෙන ගත්තේ නැති, භාෂා ඥානේවත් නැති, වයසට ගිහිල්ලා මහාන වෙච්ච කීප දෙනෙක් නොදැන නෙමෙයි අද මේ වෙනකොට ඒවා මිත්‍යා දෘෂ්ටි, ඒවා වැරදි කියන එක ඒගොල්ලෝ දන්නවා. ඒගොල්ලන්ගේ సంతානේ රාග දේශ මොහ කෙලෙස් තියෙද්දිම රහතුන් කියලා පෙනී හිටින බව ඒගොල්ලන්ගේ සිත් දන්නවා. එහෙම දැනගෙන තමන් උස් වෙලා පෙනෙන්න මේ පෙනී හිටින පාපී පුද්ගලයෝ පිරිසක්, ඒ තරම් පහත් පිරිසක් පින්වතුනි හොඳට හඳුනා ගන්න. මම ඕගලන්ට එක දෙයක් මතක් කරන්නම්. අර වහරක අබයගේ සංදේශන අහලා තියෙනවද? සංදේශන. ඔයගොල්ලෝ දන්නවද ඔය සංදේශනා කියන ඔක්කොම? ඔය වහරක අබය වෙන්න පුළුවන්, ඒකට එකතු වෙලා වලස් මුල්ලේ අබය, රතුපස්වල විමුක්ති රතන, ඔය නිවාත තාප කියලා මේ වගේ මීවන පලන්න කියලා නොයෙක් නම් වලින් පෙනී හිටියට අභ්‍යන්තරය එකයි ඔක්කොගම. ඔක්කොම ශාස්ත්‍රුන් වහන්සේ ඒගොල්ලන්ගේ වහරක සරණං ගච්ඡාමි, ဒ ුතියම්පි වහරක සරණං ගච්ඡාමි, තතියම්පි වහරක සරණං ගච්ඡාමි.
දැන් ඒ පිටිපස්සේ යන අයත් බුද්ධං සරණං ගච්ඡාමි කියන්න එපා. වහරකාභය සරණං ගච්ඡාමි, වහරකාභය ධම්මං සරණං ගච්ඡාමි, වහරකාභය සංඝං සරණං ගච්ඡාමි. මොකද ආරියහතුන් වහන්සේලා කියලා වෙනම සංඝයා පිරිසක් ඒගොල්ලන්ට ඉන්නවා. ඔය තුන් සරණේ හටගත්ත හැටි මං කියලා දෙන්නම් ඕගොල්ලන්ට ශාස්ත්‍රානුකූලව. පාලි භාෂාවේ ත શબ્දය පඨම විභක්තිය තං තේතානි, ဒုတိ ය විභක්තිය තං තේතානි, තත්ත්‍ය විභක්තිය තාය තේබි තේහි, තේහි තේබි. එතකොට චතුත්ථි තස්ස තේසං තේසානං, පංචමේ තාය තේහි තේබි. චට්ටි කියන්නේ 6. අයිතියක් හංගවන අර්ථය තස්ස තේසං තේසානං. තේසං කියලා කියන්නේ ත්ව શબ્දයේ 6 වෙනි විභක්ති ප්‍රත්‍යයට එකතු වෙලා ඔවුන්ගේ කියන එක. වහරක කල්පනා කරලා තියෙන කොහොමද දන්නවද? මෙන්න මෙහෙම. යේ ධම්මා හේතුප්පබව, යම් ධර්මයක් හේතු නිසා හට ගන්නවා නම් තේසං හේතු තථාගතෝ, තේ සං හේතු තථාගතෝ. ඒකට සං තමයි හේතුව. තේ සං හේතු තථාගතෝ. සං හේතුවයි කියලා තථාගතයන් වහන්සේ කිව්වා. තේ සං අර්ථේ සං කියන විභක්ති ප්‍රත්‍යයත් එක්ක ඔවුන්ගේ කියන වචනය කඩලා. ඒ පාලි දන්නේ නැන්නේ. තේ සංචයෝ නිරෝධෝ. ඒ සං නිරෝධ කිරීම එවම් වාදි මහා සම්නෝ. ඒ මහා ශ්‍රමණයන් වහන්සේ කිව්ව අන්න යාට උත්තරයක් ආවා. යම් ධර්මයක් හේතු නිසා හට ගන්නවා නම් ඒකට හේතුව සං කියලා කිව්වා. ඒ සං නිරුද්ධ කිරීමයි ඒ ශ්‍රමණයන් වහන්සේ කියන්නේ කිව්වහම එදා ඉඳන් අන්න සංදේශනා පටන් ගත්තා. ආරම්භයේම වැරදිලා බුදුහාමුදුරුවෝ දේශනා කළේ යේ ධම්මා හේතුප්පවා කියලා යම් ධර්මයක් හේතු නිසා හට ගන්නවා තේසං හේතු තථාගතෝ. ඔවුන්ගේ හේතුවත් යම් ධර්මයක් හේතු නිසා හට ගන්නවා නම් ඒ හටගන්න ධර්මයන් හටගන්න දෙයට හේතුවක් තේසංචය නිරෝධේ, ඔවුන්ගේ නිරෝධය තේ හේතුව නැති කිරීමත් කියනවා කියන එක. ඒ තේසං කියලා ත්වං සද්දය ත්ව සද්දය විභක්ති ප්‍රත්‍යයට එකතු කරලා තියෙන ටික පාලි නොදන්නා කම නිසා තේසං කියලා සං කඩාගෙන සං තමයි හේතුව, සං නිරෝධ කෙරුවොත් හරි කියලා ඔන්න ඔය වහරක ශාස්ත්‍රවරයාගේ බණේ ආරම්භය ඕනෝක. දන්න අය ඉන්නවා නම් කියන්න ආරම්භයේම මොනතරම් කිලිටිද කියන එක. ඒ වගේම මීවල පලාන ඇවිල්ලා මේ රටේ බුදුහාමුදුරුවෝ පහළ වුණා කියනවා. ඒකම කොන්ද පණ තියනවා නම් පණ තියෙන මිනිස්සු හැටියට හිතන්න ඕනේ. නිවන් දකින්න කියලා මොන හරි ඕනම ජඩ වැඩක් කළා නිවන් දකින්න හදලා කියන එකක් ලැබෙන්නේ නැහැ. බෝසතන් වහන්සේ උපන්න හැටියෙම දිව්වනම් හරක් පැටියෙක් වෙන්න ඇති කිව්වා. තමන්ගේ ශාස්ත්‍රුන් වහන්සේට එහෙම කියන්න පුළුවන් කමක් තියෙන එකකුගේ අභ්‍යන්තරයේ තුල සද්ධර්මයේ බැබලෙයිද කියන එක හිතන්න පුළුවන්ද? බැබලෙන්නේ නැහැ කියන එක හිතා ගන්නවත් බැයි නම් මහා මායා දේවින් වහන්සේ වගේ උතුම් චරිතවලට සංඝමිත්තා තේරින් වහන්සේ වෙසඟනක් කියලා කියනකොට මේ උතුම් ජීවිතවලට නිඳා කරන අය පිටිපස්සෙත් යනවනම් ඒගොල්ලෝ දොස්තරලා නම් බෙහෙත් ගන්න යන්නේ බලාගෙන ඔයිට වඩා හොඳ කොන්දොස්තරලා ඉන්නවා. එතකොට මම මේ තරහට නෙමෙයි කියන්නේ හඳුනා ගන්න මේ තරම් මැටි මොළවලුත් තියනවා කියලා. පාරවල් කඩා වැටෙන එක පුදුමයක් නෙමෙයි මෙහෙම ඉංජිනේරුවරු ඉන්නවනම්. ඉතින් පින්වතුනි මේ බුද්ධ ශාසනය විනාශ වෙන්න දෙන්න එපා. ත්‍රිපිටකය කියලා සූත්‍රයක් කියලා සූත්‍ර පාඨයක් කියලා මොන හරි කියපු ගමන් හරි ඒ හාමුදුරුවෝත් කියන්නේ ත්‍රිපිටකයමනේ කියලා රැවටෙන්න එපා. බුද්ධිමත් වෙන්න පොඩ්ඩක්. පිටකේ තියෙන දේමද මේ කියන්නේ? පොත පෙන්නුවට පොත පෙන්නලා මට පොත පෙරලන්න හදනවද කියලා පොඩ්ඩක් බලන්න. දන්න උගත් වියත් කෙනෙක්ගෙන් අහගන්න. මෝඩයෝ වගේ දුවන්න එපා මේ බුද්ධ ශාසනය බේරගන්න. ලංකාවේ බුදුහාමුදුරුවෝ පහළ වුණා කියලා මටත් කියන්න බැරිය. මේ සෑමලු යාන් අතනයි
බුදුහාමුදුරු බුද්ධත්වයට පත් වෙච්ච තැන. පුළුවන් නම් නෑ බෑ කියලා කියන්න පුළුවන් ඕන කෙනෙකුට. නමුත් ඒකට සහේතුක කාරණා තියෙයි. ඒ කාලේ හිටපු කෝසල රජුරු, බිම්බිසාර රජුරු, අජාසත් රජුරු, චණ්ඩපජ්ජෝත රජුරු අපේ ලංකා ඉතිහාසයේ ඉන්නවද? නමුත් ඉන්දියාවේ ಭಾರತೀಯ ඉතිහාසය තුල බඳු අය ඉන්නවා. ඉතින් මේ වගේ අවිඥානික වස්තු ගැන කියන්න පුළුවනි. මම මෙතෙන්දි මතක් කරනවා එලහරක මීහරක වෙන් කරලා තේරුම් ගන්නවත් බැරි කෙනෙකුට නිවන් දකින්නවා තියා හිතන්නවත් පුළුවන් කමක් නැහැ. කොහොම හරි කළා නිවන් දකින්නේ. ඉතින් මේ පින්වුතුන්ට මතක් කරනවා මගේ බුදුහාමුදුරන්ගේ ශාසනය නිර්මලව මේ ලෝකයේ තුල තබන්නට ඕගොල්ලන්ගේ සහයෝගය අවශ්‍යයි. ඕගොල්ලෝ බුදුහාමුදුරන්ට ආදරේ නම්, ධර්මයට ආදරේ නම්, මහා සංඝරත්නයට ආදරේ නම් නිවන් දකින්නවා කියලා මොකක්ද කරන්නේ? මොකක් හරි කරන්න එපා. මොකක්ද කළ යුත්තේ කියලා හොඳට හිතනද යම් කිසි ඕනම කෙනෙක් බණ කියවපු පමණකින් බදා ගන්න ලෑස්ති වෙන්න එපා. හුරු කරන්න ਵਿਚාරශීලී මනසක් කියලා දෙන්න ඔක්කොටම. යමක් Tamanට හරි කියලා තේරුණත් මට හරි කියලා තේරුණාට මේකේ වැරදි වෙන්න පුළුවන් පැතිකඩවල් බොහෝයි. හරි කියලා අපිට තේරුණාට නියම දේමද කියලා නැවතත් පරීක්ෂා කරලා ගන්නයි කියන එකත් මතක් කරමින් නිරෝධය සාක්ෂාත් කරගන්න ත්‍රිශික්ෂාව පූර්ණේ කොට යුතුයි කියන පණිවිඩය තබමින් ඔබේ ජරා මරණ සංඛ්‍යාත ජීවිතය අජරාමර නිවනට හුවමාරු කරගන්න ඔබට මේ ජීවිතයේදීම ලැබේවා කියලා ආශිංසනයත් කරමින් මේ සඳහා නොඑක ආකාරයෙන් සහයෝගය දුන්නු මහා සංඝරත්නයටත් අපි පින්පෙත් අනුමෝදන් කරමින් අපේ දේශනාව අවසන් කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු බුද්ධ ශාවකං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා භෝදයන්තු සිවම් පදං.